සුබදෑසනක් ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම අලුත් සතියක් තුල අලුත් ගමනක් අප සූදානම්මින් සිටිනවා. ඒ අයවැයෙන් පසු දේශපාලනික වශයෙන් අවශ්‍ය වුණු බොහෝ කාරණාවලට මේ රටේ ජනතාව ඉතාමත් ඉහළ දායකත්වයක් මේ රජය වෙනුවෙන් ලබා දුන්නා. ඒ අනුව ජනාධිපතිවරණය, මහමැතිවරණය එතනින් පසු ක්‍රියාත්මක වුණු සියලුම තැන්වලදී ජනතාව එක්සිතින්ම මේ රජය වෙනුවෙන් උපරිම දායකත්වය ලබා දුන්නා. ඒ අනුව ජනතාව වෙනුවෙන් 2021 වර්ෂය සඳහා වුණු අයවැය සම්මත වෙනවා 3/2කින්. එතනින් පසු වැඩපිළිවෙල වන්නේ මේ රට දියුණු කිරීම සඳහා වුණු අවශ්‍ය බොහෝ තැන්වලදී රට හිර වුණු තැන් තිබුණා, වැටුණු තැන් තිබුණා, ප්‍රශ්න තිබුණු තැන් තිබුණා. මේවා නිරාකරණය කර ගැනීම තමයි ජනතාවගේ කායන ප්‍රාර්ථනාව වෙන්නේ. හැබැයි මේ මොහොත වන විට ඍණ 1.6ක ආර්ථික වර්ධන වේගයක්, ඒ වගේම ලෝකයේත් එක්ක ගත්තාම ගෝලීය වසංගත තත්ත්වයක් සහ ආනයන සම්බන්ධයෙන් යම් තීරණ ගන්න තිබෙනවා. ඒ නිසා ඉදිරිය කොයි ආකාරයෙන්ද රට දියුණු කරන්නේ කියන පැහැදිලි ප්‍රතිපත්තිය අවශ්‍යයි. ඒ වගේම සෞභාග්‍ය දැක්ම නොවැම්බර් මාසයේ ජනාධිපතිවරණයේදී ඉදිරිපත් කෙරෙන විටදී එය ගම සමග පිළිසඳරක් වැනි වැඩසටහන් හරහා සකස් වුණු වැඩපිළිවෙලක් බවට පත් වුවද සෞභාග්‍යයේ දැක්ම මේ පවතින වසංගතයේ තත්ත්වයක් එක්ක ආර්ථික තත්ත්වය වෙනස් වීමත් එක්ක ඒවා ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කළ හැකිද කියන ප්‍රශ්නේ තියෙනවා. ඒ නිසා ඉදිරි වැඩපිළිවෙල පිළිබඳ ආර්ථිකමය පැත්තෙන් විශේෂයෙන්ම අප අද දවසේදී කතා කරන්න බොහොම ගෞරවයෙන් යුතුව ආරාධනා කළා. වර්තමාන පාර්ලිමේන්තුව නියෝජනය කරන, ඒ වගේම ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල ශාස්ත්‍රය තුළ කීර්තිවත් මහාචාර්යවරයෙකු ලෙසින් අප හඳුනා ගන්න පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාට. සුබදෑසනක් මහාචාර්යතුමනි, බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. අයවැය සම්මත වීම සිදු වුණා. අයවැයෙන් බලාපොරොත්තු වුණු දේවල් සහ නොවුණු දේවල් පිළිබඳ විවිධ කතිකාවන් තිබුණා. සමස්තයක් විදිහට ගත් විටදී මෙතනින් පසු රජයේ වැඩපිළිවෙල කුමක්ද විය යුත්තේ? මෙහෙමයි, අයවැය ඉදිරිපත් කිරීම සම්ප්‍රදායිකයි. කුමන තත්ත්වයක් යටතේ හරි නොවැම්බර් මාසෙට ඉදිරි වර්ෂය සඳහා අයවැය ඉදිරිපත් කළ යුතු වෙනවා. නමුත් මෙවර අයවැය සුවිශේෂයි. ඒකට හේතුව අතිගරු ජනාධිපතිතුමන්ගේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා වන මුදල් වෙන් කරුණේ 2021 සඳහා වන අයවැය. එතකොට එක පැත්තකින් එතුමා ජනාධිපතිවරණයේදීත් මහමැතිවරණයේදීත් රට දිනවන වැඩපිළිවෙල විදිහට සෞභාග්‍ය දැක්ම තුළ අඩංගු ඒ කරුණු කාරණා ඒ ආකාරයෙන් මිශ්‍ර කිරීම සඳහා අවශ්‍ය කරන මුදල් පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කළ වෙන් කරගත්තා. එතකොට මේකට අතිරේක එකතු කිරීමක් කරන්න සිද්ධ වුණා මේ ගෝලීය වසංගතයත් එක්ක. පහුගිය මාස 9ක කාල සීමාව තුළ රට මුළුමනින්ම අකරණම්‍යයි. රටේ කටයුතු සාමාන්‍ය ආකාරයට සිද්ධ වුණේ නැහැ. ඒ විතරක් නෙමෙයි, ගෝලීය ආර්ථිකයත් විශාල පසුබෑමකට ලක් වෙලා තිබුණා. තවම ගෝලීය ආර්ථිකය නැවත ගොඩනැගීමට පටන් අරගෙන නැහැ. එතකොට මේක ගෝලීය වසංගතයක් නිසා අපි හැමෝටම පොදු කරුණු කාරණා පොදු අභියෝග වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. දැන් ලංකාවට විතරක් සුවිශේෂී තත්ත්වයක් නෙමෙයි මේක. මේක ලෝකේ හැම රටකටම මේ ආකාරයටම බලපානවා. දැන් ලෝකේ ආර්ථික බලවතා ඇමරිකා එක්සත් ජනපදයේ ඔබ දකින්න ඇති සමහර ප්‍රදේශවල දිගු පෝලිං ආහාර ලබා ගන්න. සමහර ප්‍රදේශවලට එහි ස්වේච්ඡා සංවිධාන වලින් ගිහිල්ලා ආහාර බෙදනවා. මිලියන 40කට රැකියාව අහිමි වෙලා, ඒ කියන්නේ ලංකාවේ ජනගහනය වගේ දෙගුණයකට. ඊට පස්සේ සේවා වියුක්තිකයන් සඳහා දෙන වරප්‍රසාද සමහර ස්ථානවල ගෙවා ගන්න බැරි කමක් තියෙනවා. දැන් සමහර රටවල් මේක පිළිබඳ තොරතුරු එළියට දෙන්නේ නැහැ. නමුත් අන්තර්ජාතික රූපවාහිනී නාලිකා හරහා සමහර කරුණු කාරණා අපිට දකින්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා සෞභාග්‍ය දැක්ම ක්‍රියාත්මක කිරීම සඳහා මේ එකක්වත්
බාධාවක් විදිහට ජනාධිපතිතුමා දකින්නේ නැහැ. එතුමා තදින් විශ්වාස කරනවා අපිට මේ වසංගතයත් එක්ක වැඩ කරන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේ රටේ මහජනතාවගෙන් ඊටාම ගෞරවයෙන් එතුමා අවස්ථා ගණනාවක දීලා හිටියා. අපි මේ අභියෝගයට මුහුණ දෙමු. මේ අභියෝගයේ සමග කටයුතු කරමු. ඒ නිසා තමයි සෞභාග්‍ය දැක්ම වැඩපිළිවෙල ක්‍රියාවට නැංවීම සඳහා වන තොරතුරු ගම සමග පිළිසඳර වැඩසටහනින් රැස් කරගත්තේ. අද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මැතිතුමා මාතරින් ආරම්භ කරනවා වැඩ සමග යලි ගමට කියන වැඩසටහන. අපි පස්සේ ඒ පිළිබඳව කතා කරමු. ඒ නිසා ඔබගේ ප්‍රශ්නයට නැවත වාරයක් ඉතා කෙටියෙන් පිළිතුරක් දෙනවා නම් ඔව් මේ ඊටාම අභියෝගාත්මකයි මේ ගෝලීය වසංගතයක්. හැබැයි සෞභාග්‍ය දැක්ම තුළ අඩංගු ඒ වැඩපිළිවෙල ඉදිරි සංවර්ධන දශකයට මේ රට ගෙන යාම මං හිතන්නේ මේ මොනම හේතුවක් නිසාවත් අපි පසුපසට ගන්නේ නැහැ. ඔබ දකින්න ඇති එක පැත්තකින් රට වහලා මිලියන ගණනක් මිනිස්සුන්ට ආණ්ඩුව ජීවත් වෙන්න උදව් කරන අතරවාරේ රටේ ආර්ථිකයත් යම් ආකාරයකට ඉදිරියට අරගෙන ගියා. දහස් ගණනක් ගොවිබිම් කෙත්වතු නැවත බදා කරන්න පටන් ගත්තා. දේශීය ආර්ථිකය කිසියම් ආකාරයක ඉදිරි පිම්මක් පනිමින් ඉන්නවා. නිසා මම හිතනවා අපි සුබවාදීව මේ දිහා බැලිය යුතුයි මේ වෙලාවේ. හොඳයි. ඉදිරිය වෙනුවෙන් මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නට අවශ්‍ය ව්‍යාපෘතින් රැසක් ක්‍රියාත්මක වන්නට සූදානම්. ඒ අතරතුරේ විශේෂයෙන් කතා කළ යුතු කාරණේ තියෙනවා මහාචාර්යතුමනි. මේ වන විට අප දකිනවා ලෝකයේ යම් ආර්ථික ප්‍රතිසංස්කරණ සිද්ධ වෙනවා. වසංගතයේ හමුවේ මුහුණ දෙන්නට අපේ රටේ සිද්ධ වෙච්ච ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳ සතුටු වෙන්න පුළුවන්ද? නිසි ක්‍රමවේද අපි අනුගමනය කළාද? මට තප්පර කිහිපයක් දෙන වෙලාව බලලිමු අපි ඉක්මනින්. Lactogro Comfort Pro. සතුටින් සිටින්නයි සතුටින් වැඩෙන්නයි. From Nestle. වසංගතයට මුහුණ දෙන නිසි ආර්ථික කළමනාකරණ අපි සිද්ධ කරාද? මෙහෙමයි දැන් 2019 නොවැම්බර් මාසයේ ජනාධිපතිතුමන් මේ රටේ වගකීම බාර ගන්නකොට අපේ රටේ ආර්ථිකය මේ හැකිලෙන්න පුළුවන් උපරිමයට හැකිලිලා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රට බාර දෙනකොට ඕනෑම සාර්වාර්ථික විචල්‍යයක් අපි අරගෙන බැලුවොත් අපිට පේනවා ඊටාම තීරණාත්මක තැනකට ඇවිල්ලා තිබුණේ. සේවා වියුක්තිය ගත්තත්, ආර්ථික වෘද්ධිය ගත්තත්, විදේශ සංචිත ගත්තත්, උද්දමනය ගත්තත්, දිළිඳුකම ගත්තත් මේ හැම එකක්ම යම්කිසි තීරණාත්මක තැනකට ඇවිල්ලා තිබුණේ. හැබැයි 2019 අග වෙනකොට අපි දැක්කා ගත්ත අරගෙන තිබුණු ණය ප්‍රමාණය මේ නිදහසින් පස්සේ එකපාරට දෙගුණ වුණා. 7.13 වුණා. ආර්ථික වෘද්ධිය 5.5ක තිබ්බ එක 2.9කට වැටලා තිබුණා. එතකොට ආණ්ඩුව මේ රජයේ ආදායම වැඩි කර ගන්නවා කියන තර්කයෙන් ඉතා විශාල බරක් මේ රටේ ව්‍යාපාරිකයන්ට, ආයෝජකයින්ට, සාමාන්‍ය පාරිභෝගිකයාට දරන්න බැරි තරමට ගොඩ ගහලා තිබුණා. එතකොට පළවෙනි ප්‍රතිසංස්කරණය තමයි අපි කළ යුතු තිබුණේ මේ රටේ ආර්ථිකය නැවත ඉදිරියට ගන්න යම්කිසි ආකාරයක උත්තේජනයක් සපයන්නට ඕන. ඒ නිසා තමයි දැන් ඔය සමහර විපක්ෂයේ ගරු මන්ත්‍රීතුමන්ලා මේ හරියට නොදැන කතා කරන එක ගැන අපි කනගාටු වෙනවා. මේ ආර්ථිකයට උත්තේජනයක් අවශ්‍ය තිබුණා. ඒ කියන්නේ ආයෝජකය තුළ විශ්වාසයක් තිබුණේ නැහැ. ඊට පස්සේ
ව්‍යාපාරිකයෝ තුළ විශ්වාසයක් තිබුණේ නැහැ. මහජනයා තුළ විශ්වාසයක් තිබුණේ නැහැ. හෙට වෙන්නේ මොකද්ද කියන එක අපි දැනගෙන හිටියේ නැහැ. ඒ නිසා තමයි විශාල බදු සහන ප්‍රමාණයක්. දැන් හැමෝම කියන කොහොමද ආණ්ඩුවේ ආදායම අඩු කරගෙන මේ අපි මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න කියලා. ආණ්ඩුවේ ආදායම විතරක් එකතු කරගන්න ගියා නම් හරිද දුර්වල මිනිහෙකුට මීටර් 100 දුවන්න කියන වගේ එකක් තමයි අපිට කරන්න වෙන්නේ. එතකොට දැන් මේ වෙනකොටත් තාම දුර්වල මට්ටමක රටේ ආර්ථිකය තිබෙන්නේ. තවත් අපි මේකට බලපෑම් කරා නම් අපේ ආර්ථිකය කඩාගෙන වැටෙනවා. ඒ නිසා මේ බදු සහන පිරිනැමීම තමයි අපේ මුල් ප්‍රතිසංස්කරණය වුණේ ලොකු විශ්වාසයක් මේ රටේ ආයෝජකයෝ තුළ ව්‍යාපාරිකයෝ තුළ පාරිභෝගිකයෝ තුළ දැන් වෙළඳපළක පාරිභෝගිකයාගේ හැසිරීම තාම වැදගත් රටේ ආර්ථිකයේ ඉදිරි ගමන තීන්දුව తీරන කිරීම සම්බන්ධයෙන්. එතකොට දෙවෙනි එක තමයි අපි මිනිසුන්ගේ අතට සල්ලි යන ක්‍රමයක් හදන්න ඕනේ. මේකට ක්‍රම දෙකයි තියෙන්නේ. එකක් තමයි සල්ලි බෙදන්න පුළුවන්. දැන් විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස මැතිතුමා හැම වෙලාවෙම යෝජනා කරන්නේ 20000 ගානේ බෙදුම්. හැබැයි එතුමා කවදාකවත් කල්පනා කරන්නේ මේ 20000 කොහෙන්ද හොයන්නේ? ඊළඟට මේ 20000 නිකන් වෙළඳපොළට අතෑරියොත් මොකද්ද ඇති වෙන්න පුළුවන් බලපෑම? එතුමා එංගලන්තේ විශ්වවිද්‍යාලයක ඉගෙන ගත්තයි කියලා කියනවනේ. අර්ථ ශාස්ත්‍රයේ විෂයක් විදිහට හැදෑරුවයි කියලා කියනවනේ. හැබැයි මේ රටක ද්‍රවශීලතාව වැඩි වෙනකොට, ඒ කියන්නේ මිනිස්සු අතේ ගැවසෙන කාසියා නෝට ප්‍රමාණය වැඩි වෙනකොට විශාල උද්දමනීය බලපෑමක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා අපි කරේ මොකද්ද? මේ මූල්‍ය සහනාධාර සල්ලි බෙදනවා වෙනුවට මේ ගම ඇතුළට සල්ලි යන ක්‍රමයක්, මිනිස්සුන්ගේ අතට සල්ලි යන ක්‍රමයක් අපි හදන්නට ඕනේ. ඒ නිසා තමයි එක පැත්තකින් ගමේ පාරවල් ටික හැදෙනවා, ගමේ ඉස්කෝල ටික හැදෙනවා, පිට්ටනි ටික හැදෙනවා, ග්‍රාමීය වෙළඳපොළ සංවර්ධනය වෙනවා, ග්‍රාමීය යටිතල පහසුකම් හැම ග්‍රාම සේවා අනිලධාරී කොට්ටාසයකටම කේන්ද්‍රගත වෙච්ච නිවාස ව්‍යාපෘතීන්, වැව් අමුණු ප්‍රතිසංස්කරණය වෙනවා, අලුත් ගොවිබිම් එලිපෙහෙලි වෙනවා. එතකොට මේවා හරහා තමයි මිනිස්සුන්ගේ අතට සල්ලි යන්නේ. දැන් එක චෝදනාවක්නේ පහුගිය ආණ්ඩුවට තිබුණු මේ අතට සල්ලි එන්නේ නැහැ. අතට සල්ලි එන්න ක්‍රමයක් තිබෙන්නේ නැහනේ. අඩි 100ක් පාරක් හදාගන්න බැරි වුණානේ. දැන් ඇත්තටම 2015-19 කාල සීමාව තුළ එක ගමකට එක වැඩක් කියන වැඩසටහන යටතේ කොච්චරනම් ව්‍යාපෘතීන් ක්‍රියාවට නැගුණාද? ඒ ගමේ කොන්ත්‍රාත්කාරය, ගමේ කළුගල් කඩන කෙනා, ගමේ ශ්‍රමය මේකට සම්බන්ධ වුණේ. එහෙම තමයි මේ සල්ලි යන්නේ. එතකොට අපි කරපු දෙවෙනි ප්‍රතිසංස්කරණය තමයි මේ ගමට සල්ලි යන ක්‍රමයක් ඇති කළා. තුන්වෙනි එක තමයි අලුතින් හිතන, අලුතින් වැඩ කරන්න කැමති තරුණ ව්‍යවසායකයන්ට. ගොවිතැන් කරන්න කැමති නම් ඒ අයට රැකවරණි තියෙනවා. අවශ්‍ය කරන මූල්‍ය සැපේනවා. එතකොට අපිට පේනවා රටට අවශ්‍ය කරන අලුත් ව්‍යවසාය පන්තියක්, young entrepreneursලා, තරුණ ව්‍යවසායක පිරිසක් රටෙන් බිහි වෙනවා. එතකොට නිෂ්පාදන ආර්ථිකයට අවශ්‍ය පසුබිමයි මෙතන හදන්නේ. ඒ අතරවාරේ අපි දැක්කා සමහර තාක්ෂණික වෘත්තීන් වලට මිනිස්සු ගොනු. දැන් අපි දන්නා වෘත්තීය අධ්‍යාපනය සඳහා අපි ලක්ෂයක් යොමු කරන එක ලක්ෂ 2ක් කරා. ඊට පස්සේ ලක්ෂයක් තරුණියෝ පහළ ආදායම් ලබන පවුල්වල අය මේ බහුකාර්ය සාධන බලකායට බඳව ගන්නවා. ප්‍රධාන වෘත්තීන් 20කට මේ අය පුරුදු කරනවා. එදා ගමේ හිටපු මේෂන් බාසුන් නැහැ, වඩු බාසුන් නැහැ, පයිප බාසුන් නැහැ, විදුලි කාර්මිකයා ගමට අහිමි වුණා. ඒ වෙනුවට අලුත් ත්‍රිවිල සංස්කෘතියක් ආවා. අපි මේක නතර කරන්න ඕනේ. එතකොට අපි ගත්ත හතරවෙනි පියවර තමයි නිෂ්පාදන ආර්ථිකයට අවශ්‍ය කරන මේ පසුබිම අපි නිර්මාණය කළා.
මේ විදිහට අංශ ගණනාවක්. ඒ නිසා තමයි ගරු අග්‍රාමාත්‍යතුමා මුදල් ඇමතිවරයා විදිහට පාර්ලිමේන්තුවට අයවැය ඉදිරිපත් කරනකොට එතුමා පාවිච්චි කර වචනයක් all inclusive budget කියලා. මේ සියල්ල එකට ගොනු කරගත්ත අයවැයක් තමයි ඉදිරිපත් වුනේ. සාමාන්‍යයෙන් ලෝකය ගැන කතා කරද්දී අර ලාओस වැනි රාජ්‍යයන් පිළිබඳ කතා කරනවා යටිතල පහසුකම් අනිසි ලෙස වර්ධනය කිරීම සහ අවසානයේදී උන් ණය උගුලකට හිර වුණා කියලා. අපටත් ඒ කතාවම ආදේශ කරනවා. අපිත් මේ සියලු දේ යටිතල පහසුකම් මතම පදනම් වීම තුල යම් ආකාරයකින් ආර්ථිකමය වශයෙන් වැරදි වැඩකද අපි ඉන්නේ. අපි දෙන්න මේක ගමේ මහනුවරනේ. නුවර යන්න පැය කීයක් යනවද? 3මාරක්. ඔයා වගේ කොල්ලෙක් කෙලෙව්වොත්. අපි වගේ වැඩිහිටියෙක් කෙලෙව්වොත් පැය 4:00මාරක් යනවා. ඒ කාර් එකකනේ ලොරියක් යන්නේ. බස් එකක් යන්නේ. ඊට වඩා වැඩි කාලයක් ගත වෙන්නේ නැද්ද? ඔයාලට තේරෙනවද? ඇයි මේ කොළඹට විතරක් මේ සියලු දේවල් සංකේන්ද්‍රණය වෙලා තියෙන්නේ? හේතුව අනික් ප්‍රදේශවලට පහසුවෙන් ගමන් කරන්න තියෙන අවකාශයන් අඩුයි. ඒ නිසා පළවෙනි එක දැන් මේ නොගැලපෙන එකක් ගන්න නෙමෙයි ගැලපෙන, ඒ කියන්නේ appropriate හරි ගැලපෙන මාර්ග පහසුකම් පද්ධතියක් අවශ්‍යයි. ඈත ගමේ ගොවිතැන් කරන ගොවි මහත්තයාට තමන්ගේ නිෂ්පාදන වෙළඳපොළට ගේන්න බැරි නම් එයා කොච්චර මහන්සි වෙලා නිෂ්පාදනය කරත් එයාට කවදාකවත් ගොවිතැනින් තමන්ව ගොඩනගා ගන්න පුළුවන් කමක් නැහැ. හරිද? මේ කේන්ද්‍රගත ආර්ථික සංවර්ධනයක්, ඒ කියන්නේ බස්නාහිර පළාත දැන් ජාතික ආදායම ඉලක්කම් බැලුවොත් එහෙම තාම බස්නාහිර පළාත කේන්ද්‍ර කරගෙන තමයි 45%ක් 50ක් අතර ප්‍රමාණයක වටිනාකමක් ජාතික නිෂ්පාදනයට එකතු කරන්නේ. දැන් දකුණු අධිවේගී මාර්ගය හැදුනහම දැන් අපිට හම්බන්තොට්ට යනවා කියන එක ඒක මේ මහ විශාල මේ දවසක ගමනක් නෙමෙයි. ওই විදිහටම මහනුවරට, ওই විදිහටම රත්නපුරයට, ওই විදිහටම අනුරාධපුරයට, ওই විදිහම තිරිකුණාමලයට, ওই විදිහටම දිවයිනේ වෙනත් පළාත්වලට මේ පහසුවෙන් ගමන් කරන්න ක්‍රමයක් හැදුවොත් ආයෝජක මේ පළාත්වලට යන්න මැලිකමක් දක්වන්නේ නැහැ. දැන් මත්තල ගුවන්තොටුපළ හදනකොට ඔබට මතක ඇති විවිධ කතා ඒ හා සම්බන්ධ ගොඩනැගෙන. හැබැයි මත්තල ගුවන්තොටුපළ අද කොච්චර ලොකු සේවයක් සපයනවද? එතන වෙනම ආර්ථිකයක් ගොඩනැගෙනවා. දැන් කොළඹ ආර්ථිකයේ ගොඩනැගුණේ ගුවන්තොටුපළයි වරාය කේන්ද්‍රගත කරගෙන. ඔය වැඩපිළිවෙලම තමයි ක්‍රියාවට නගන්න උත්සාහ කළේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව දකුණු පළාතේ. මේකට හේතුවක් තිබුණා පුතා. ඒ තමයි මේ රටේ තරුණ නැගිටීම් 3ක් ඇති වුණා. 2ක් දකුණේ, 1ක් උතුරේ. උතුරේ තරුණ නැගිටීම යම් ආකාරයක යුදමය කාරණයක් වෙනම රාජ්‍යයක් ඉල්ලලා සටන් කරේ. හැබැයි දකුණු කැරලි දෙකම ඇති වුණේ පවතින ක්‍රමය අසාධාරණයි කියලා හිතපු තරුණ. වැඩිම මැරුණේ කොහෙද? මේ දකුණේ තරුණයෝ. දකුණට තමයි අවස්ථාව අඩුවෙන්ම තිබුණේ. දේශගුණික වශයෙන් විශාල අපහසුයක් ඒ පළාත් වල තියෙනවා. වතුර ටික නෑ බොන්න, වතුර ටික නෑ ගොවිතැනට. එතකොට මේ දකුණ ආශ්‍රිත කේන්ද්‍රීය සංවර්ධනයක් ඇති කිරීමේ අවශ්‍යතාවය තිබුණා. උතුර අරමුණු කරගත්ත සංවර්ධන වැඩපිළිවෙලක අවශ්‍යතාවය තිබුණා. මධ්‍යම කඳුකරය දැන් ඔයාලට ගොඩාක් ඉස්සෙල්ලා මම ඉපදිච්ච නිසා ඉස්සෙල්ලා නුවර නගරේ තාම නිදහස ඇවිදින්න පුළුවන්කම තියෙනවා. අද පුළුවන් ද පේමන්ට් එක නුවර ඇවිදින්න? නුවර අද පේමන්ට් පිරීලා. හේතුව මේ නගරෙන් එළියට නගරේ ගමන් කරේ නැහැ. මේ දිගන පැත්තට, කුණ්ඩසාලේ පැත්තට ව්‍යාප්ත වෙලා තියෙනවා. හැබැයි ආර්ථික ක්‍රියාකාරකම් ව්‍යාප්ත වුණේ නැහැ. ඒ නිසා මම හිතනවා අපි තවම මේ රටේ ග්‍රාමීය ප්‍රදේශවල අතුරු මාර්ග
පාලම්, බෝක්කු, පානීය ජලය, කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය කරන ජල පහසුකම්, ග්‍රාමීය වෙළඳපොළ ඒ විතරක් නෙමෙයි. ගමේ ඉස්කෝල වල වැසිකිලි කැසිලි පහසුකම් නැති ඒවා කොච්චර තියෙනවද? බිලියන ගාණක් වියදම් කරා හිටපු අධ්‍යාපන ඇමතිතුමා, අකිල විරාජ් කාර්යවසම් මැතිතුමා හොඳම පාසල ළඟම පාසල හොඳම පාසල කරන්නේ. හැබැයි එකක් කියන්න හදපු. එතකොට ඒවා දේශපාලන ව්‍යාපෘති. මම කියන්නේ දේශපාලන ව්‍යාපෘති නෙමෙයි. ඇත්තටම අවශ්‍ය දේවල් ගම ඇතුලේ, නගර ඇතුලේ, අතුරු නගර ඇතුලේ සිද්ධ වෙනවා නම් මේ කොළඹ නගරයට එන ජනපීඩනය අඩු වෙනවා. රටේ ආර්ථිකයට හැම ප්‍රදේශයකින්ම අවශ්‍ය කරන දායකත්වය ලබා ගන්න පුළුවන්කම තියෙනවා. හොඳයි. මේ සියලු දේත් එක්ක අපිට කතා කරන්න ඉතිරුණු මීළඟ කාරණේ තමයි වැඩ සමග යලි ගම කියන ව්‍යාපෘතිය. ගම සමග පිළිසඳරක් තුලින් ඒ කාරණා හඳුනාගෙන සෞභාග්‍ය දැක්ම සඳහා අවශ්‍ය වපසරිය සකසා ගත්තා. අපිට මීළඟට කතා කරන්න තියෙන්නේ යලිත් ආර්ථිකය තුල ප්‍රමුඛ කාර්යභාරයක් ගමෙන් ඉෂ්ට වෙනවාද? ගම ඒ සඳහා සුදුසුද? නැත්නම් ලෝකේ කාර්මික අපනයන සඳහා යනවා, ඒ වගේම වෙනත් ව්‍යාපෘති සඳහා යනවා, නවෝත්පාදන බිහි වෙනවා. ඒත් එක්කම අපි ආපහු ගමට කිට්ටු වෙමින් පවතිනවා. මේ දෙක එකට ගැලවෙනවද, පර්යාත වෙනවද කියන කාරණේ පිළිබඳව අප කතා කරමු. මහාචාර්යතුමන් සමගින් කතා කරමින් සිටින්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා. කෙරි විරාමයකට යමු. විරාමයෙන් පසු යරිත් අපි කතා කරමු. පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා සමගින් කතා කරන්නේ අයවැයෙන් පසු මේ රටේ ආර්ථිකය අලි නගා සිටුවීමේ ක්‍රියාවලිය පිළිබඳව. අප කතා කළා සෞභාග්‍ය දැක්ම ක්‍රියාත්මක කිරීම පිළිබඳ. ඒ හා සමානවම මේ මොහොතේ පවතින අර්බුදය තුළ ආර්ථික ප්‍රතිසංස්කරණ අපි හරි විදිහට සිද්ධ කළාද? ආර්ථිකයේ ගන්න ඕන ක්‍රියාමාර්ග මේ වසංගතය ඇතුළත ගත්තාද? ඒත් එක්කම ලෝකයේ බොහෝ රටවල් පිළිබඳ කතා කරන මේ වෙදි ණය උගුල් වලට හිර වෙනවා. ශ්‍රී ලංකාවත් ඒ සම්බන්ධයෙන් යම් ආකාරයක කතිකාවක් ලෝකයේ තුල ඇති වෙලා තිබුණා. ඒ නිසා අර ලාओस වැනි රාජ්‍යයන් වගේ යටිතල පහසුකම් වලට අනිසි ආයෝජනයක් කිරීම තුළ අපේ රට කඩා වැටේවිද කියන ප්‍රශ්නෙට පිළිතුරු දුන්නේ තවමත් සංවර්ධනය විය යුතු බොහෝ පැති තියෙනවා ආයෝජකයන් ආකර්ෂණය කරගන්න. වැඩ සමග යලිගම මොකද්ද මන්ත්‍රීතුමනි මේ ව්‍යාපෘතිය? දැන් ඇත්තටම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ආරම්භ කරනකොටම අපේ පක්ෂේ නිර්මාතෘ බැසිල් රෝහණ රාජපක්ෂ මැතිතුමා පාවිච්චි කරා ක්‍රමවේදයක්. ඒ තමයි ගැටලු මුල් කරගත් ඉලක්ක. එතකොට හඳුනාගත්ත ප්‍රධාන ගැටලු තුනක්. එකක් තමයි මේ රටේ ජාතික ආරක්ෂාව, දෙවෙනි එක තමයි තරුණ අයගේ අපේක්ෂාවන්, තුන්වෙනි එක තමයි රටේ ආර්ථිකය කොහොමද ඉස්සරහට ගන්නෙ. මේ ගැටලු විද්‍යානුකූල පදනමක් යටතේ තමයි හඳුනාගත්තේ. මේකට අතිරේක කාරණා පසු කාලීනව එකතු වුණා. අනුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබඳව, දැන් කොවිඩ් වසංගතය පිළිබඳව, ඒ වගේ ප්‍රතිඵල විදිහට තමයි අතිගරු ජනාධිපතිතුමා ජනාධිපති විශේෂ කාර්ය සාධන බලකායක් ස්ථාපිත කරලා බැසිල් රාජපක්ෂ මැතිතුමා එතුමාගේ විශේෂ නියෝජිතයා විදිහට ඒ කටයුතු මෙහෙවන්න තීරණ ගත්තේ. එතකොට මේ හඳුනාගත්ත ගැටලු ඔළුවේ තියාගෙන ගමින් ගමට ග්‍රාමීය නිලධාරී කොට්ටාස 14000කට වැඩි තියෙනවා ලංකාවේ. මේ හැම ගමකම මිනිස්සුත් එක්ක ගිහිල්ලා කරන්න ඕන මොනවද කියන එක පිළිබඳව පූර්ව අවබෝධයක් ලබා ගත්තා. ඒ වැඩසටහනට අපි කිව්වේ ගම සමග පිළිසඳර කියලා. එතකොට ගම් මට්ටමින් රාජ්‍ය නිලධාරීන්, ස්වේච්ඡා සංවිධානවල සමාජිකයෝ, පාක්ෂිකයෝ නෙමෙයි. අපේ පාක්ෂිකයෝත් හිටියා. ඊට පස්සේ පන්සලේ හරි, පල්ලියේ හරි, කෝවිලේ හරි පූජක ප්‍රසාදීන් වහන්සේලා, ගෞරවනීය මහා සංඝයා වහන්සේ, මේ හැමෝම එකට එකතු වෙලා එක තැනක ඉඳලා මේ පිළිසඳර කළා. ඒකේ විශාල තොරතුරු පද්ධතියක් අපි රැස් කරගත්තා. මෙන්න මේ තොරතුරු තමයි සෞභාග්‍ය දැක්ම.
වැඩපිළිවෙල සඳහා වන මූලික පදනම සැපයීම. ජනාධිපතිතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙද්දිම එතුමා ලංකාව දිහා බලපු ආකාරයක් තිබුණා. එතුමා තාක්ෂණය පිළිබඳ විශාල උනන්දුවක් තියෙන කෙනෙක්. නව්‍යකරණය ගැන විශාල උනන්දුවක් තියෙන කෙනෙක්. රටේ ආර්ථිකය ගමන් කළ යුතු දිශාව පිළිබඳව අවබෝධයක් තියෙන කෙනෙක්. එතුමා මේ සාකච්ඡාව වලට සම්බන්ධ වෙනකොට එතුමා කිව්වා අපිට කරන්න බොහෝ දේවල් තියෙනවා. එතකොට එතුමාගේ ප්‍රතිපත්ති රාමුව පරීක්ෂා කරොත් අපිට පේනවා ප්‍රධාන වැඩපිළිවෙල 10ක් යටතේ තමයි මේ ඉදිරි අවුරුදු 5යි රටේ ආර්ථිකය හැසිරෙන්නේ. එතකොට එක පැත්තකින් රටේ ආර්ථිකය ගොඩනගෙන අතර වාරේ අනිත් පැත්තෙන් දිළිඳුකම තුරන් කරනවා. දිළිඳුකම තුරන් කරන්න ඕන නම් අපි දිළිඳුකම තියෙන්නේ කොහෙද කියලා හඳුනා ගන්නට ඕන. අදත් අපේ රටේ දුප්පත්කම තියෙන්නේ ග්‍රාමීය ප්‍රපංචයක් විදිහට. පවුල් ලක්ෂ 16ක් සමෘද්ධි සහනාධාර ලබනවා. ඔබ හොයලා බැලුවොත් කවුද වැඩිපුර මේ සහනාධාර ලබන්නේ කියලා මේ ගමේ මිනිස්සු. එතකොට එක පැත්තකින් මේ ගම ඉලක්ක කරගත්ත වැඩපිළිවෙලකට අපි ගමන් නොකළොත් ආපහු පාරක් 1987 ඔබ ඉපදිලත් නැහැ මම දන්න විදිහට මේ රටේ අවුරුදු 5ක කාල සීමාවක් තුළ ඉතා අඳුරු යුගයක් තිබුණා. පාරවල් ගානේ කොල්ලෝ කෙල්ලෝ මරලා පුච්චන යුගයක් තිබුණා. 60000කට ආසන්න තරුණ පිරිසක් ඔය දැන් ඉස්සරහට ඇවිල්ලා කතා කරන අය එකට එකතු වෙලා මැරුවා, පිච්චුවා, අලු බවට පත් කළා. එතන සටන් පාටයක් තිබුණා. ඒ සටන් පාටි තමයි කොළඹට කිරි ගමට කැකිරි. ලොකු ආදායම් සහ ධන ව්‍යාප්ති විෂමතාවයක් තිබුණා. මේක ආය පාරක් ඇති වෙන්න අපි ඉඩ තියන්න නරකයි. ඒ නිසා බැසිල් රාජපක්ෂ මැතිතුමා කල්පනා කරා මේ ගම සමග පිළිසඳර හරහා ගොනු කරගත්ත තොරතුරු පදනම් කරගත්ත වැඩපිළිවෙලක් අරගෙන ආපහු ගමට යන්න ඕනේ. ඒ වැඩපිළිවෙල තමයි වැඩ සමග යලි ගමට විදිහට අද මාතරින් පටන් ගන්න. එතකොට මේ වැඩපිළිවෙල හරහා උත්සාහ කරන්නේ මේ ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කරන්න. ඔබට මතක ඇති දිවිනැගුම වැඩසටහන යටතේ උත්සාහ කරේ පවුල ඉලක්ක කරගත්ත ආර්ථික ස්ථාවරත්වයක් ගොඩනගෙන වැඩපිළිවෙල. දැන් පවුල සහ ගම සහ පුද්ගලයා මේ සියල්ල කේන්ද්‍ර කරගත්ත වැඩපිළිවෙලක් තමයි අපි මාතෘ සායන හදනවා. ගමේ පාසලේ වැසිකිළිය කැසිකිළිය, පන්සලේ දානශාලාව මෙකී නොකී සමහර වෙලාවට ගමේ තියෙන පුංචි අමුණ, වැව, අතුරු මාර්ගේ, ක්‍රීඩා පිට්ටනිය, ඊට පස්සේ කෘෂිකාර්මික වෙළඳපළක් ඕන නම් කෘෂිකාර්මික වෙළඳපළ, ගබඩාවක් ඕන නම් ගබඩාව, බීජ සකසුම් මධ්‍යස්ථානයක් ඕන නම් බීජ සකසන තැනක්, මේ තවාණක් ඕන නම් නර්සරියක් ඕන නම් නර්සරියක්. මේ ගම කේන්ද්‍ර කරගත්ත සංවර්ධනයකට තමයි මේ වැඩ සමග යලිගමට ඉලක්ක වෙන්නේ. ලංකාවේ මෙතෙක් තිබිච්ච ආර්ථික ආකෘතිය සම්පූර්ණයෙන් වෙනස් වෙනවද මේකත් එක්ක? නෑ. අපිට ඇත්තටම අපිට ගැළපෙන ආර්ථික මොඩලය හොයාගන්න බැරි වෙච්ච රටක්. ඒකට හේතු දෙකක් තියෙනවා. පළවෙනි හේතුව තමයි අපි මුල් වටේ හිතුවා මේ යටත් විජිත උරුමයන් තමයි අපේ රටේ ආර්ථිකයේ තීරණාත්මක නිෂ්පාදන ක්‍රියාවලිය කියන වැවිලි ආර්ථිකය. අපි දීර්ඝ කාලයක් මේකට ඉංග්‍රීසියෙන් කියනවා මේ ප්‍රයිස් ටේකර් කෙනෙක් විදිහට, මිල ගණුවෙක් විදිහටයි කටයුතු කරේ. හැබැයි අපිට සිද්ධ කරගන්න තිබුණේ ප්‍රයිස් මේකර් කෙනෙක් වෙන්න. එතකොට අපි තේ යවුවේ තේ විදිහට, රබර් යවුවේ රබර් විදිහට, පොල් යවුවේ පොල් විදිහට. කිසිම වටිනාකම එකතු කිරීමක් කරේ නැහැ. වටිනාකම එකතු කිරීමක් කරා නම් අපිට තිබුණා ප්‍රයිස් ටේකර් වෙනුවට ප්‍රයිස් මේකර් වෙන්න. ඊට පස්සේ අපි
ඔය කාල සීමාව තුළ අපනයන විවිධාංගීකරණය අරවා මේවා ගැන කතා කරලා අපනයන ආදේශන විශාල උත්සාහයක් දරුවා. හැබැයි අපි දැක්ක අවසාන ප්‍රතිඵලය මේ රටේ ආර්ථිකය ඉස්සරහට අරගෙන ගියේ නෑ. ඊට පස්සේ 1977 මේ ආර්ථිකය මුළුමනින්ම විවෘත කරා. දොර ජනෙල් වර වැසිකිලි වල තියෙන පොඩි පෑන් ලයිට් එකත් අරලා දැම්මා අපි. එතකොට මොකද උනේ? මේ රටේ එතෙක් ගොඩනැගුණු සමාජ ආර්ථික ප්‍රාග්ධනය හේදිලා ගියා. රටේ සම්පත් කුණු කොල්ලට විකුණුණා. එතකොට මේ ලිබරල් ආර්ථික ප්‍රතිපත්තියත් මේ රටට ගැලපුණේ නැහැ. එතකොට මේ වහලා අපි ක්‍රියාත්මක කරන්න උත්සාහ කරපු සංවෘත ආර්ථික ප්‍රතිපත්තියත් අපිට ගැලපුණේ නැහැ. මේ දෙකේ මිශ්‍රණයත් අපිට ගැලපුණේ නැහැ. ඒ නිසා අපිට අද සිද්ධ වෙලා තියෙනවා අපිට ගැලපෙන ආර්ථික ආකෘතියකට යන්න. එහෙම නොවුනොත් මම විශ්වාස කරනවා අර ඇමරිකාවේ කෑම වලට මිලියන ගාන පොලිමේ ඉන්නේ ඒ තැනට අපේ රටත් තල් වෙලා යනවා. අපි පළවෙනියෙන් කරන්න ඕන අපේ රටේ ආහාර සුරක්ෂිතතාව කියන ඉලක්කයට අපි ළඟා වෙන්නට ඕන. කුෂිකර්ම මහත්මයා මෑතකදී තා පැහැදිලිව කිව්වා අපිට එහෙම ආහාර අර්බුදයක් එන්නේ නැහැ. හේතුව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ දේශීය කුෂිකර්මාන්තාංශය ශක්තිමත් කරන වැඩපිළිවෙල ක්‍රියාවට නැංවිලා හමාරයි. ඒ නිසා ඉදිරි මාස 4-5 යනකොට අපිට පුළුවන්කම තියෙනවා මේ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ඉලක්කයට ළඟා වෙන්න. හොඳයි. දේශීය වශයෙන් ආර්ථිකය මේ විදිහට ශක්තිමත් කරනකොට යටිතල පහසුකම් ගම මේ සියලුම අංශ සංවර්ධනය කරන විටදී අපට හම්බ වෙනවා ජාත්‍යන්තරයෙන් යම් ආකාරයෙන් පීඩනයක්. ඒ තමයි ආනයන සීමා කිරීම තුළ අන්තර්ජාතික වෙළඳාමට මේක වැරදි ප්‍රතිපත්තියක් කියලා යුරෝපා රාජ්‍යයන් යුරෝපා හවුල යම් ආකාරයකින් අපට බලපෑමක් කරනවා. කොහොමද මේ අන්තර්ජාතික බලපෑම් වලට මුහුණ දෙන්නේ? මේමයි ලෝක වෙළඳ සංවිධානය විටින් විට අපිට විතරක් නෙවෙයි ලෝකේ බොහෝ රටවල් වලට චීනෙට පවා මෙවැනි යම් යම් අනතුරු ඇඟවීම් කළා තියෙනවා. නමුත් මේක සුවිශේෂ තත්ත්වයක්. අද රටේ පවතින සුවිශේෂ තත්ත්වයක්. එතකොට ලෝකේ පවතින සුවිශේෂ තත්ත්වයක්. දැන් කොහොමවත් වරායවල් මුළුමනින්ම මැරලා නැහනේ. කොහොමවත් ගුවන්තොටුපළවල් මුළුමනින්ම මැරලා නැහනේ. එතකොට වෙළඳාමට බලපෑම් කරන්න පුළුවන්කම තියෙන සාධක ඉෂ්ට වෙලා නැහනේ. දැන් උදාහරණයක් විදිහට අපිට විදේශ සංචිත පිළිබඳ ගැටලුවක් තියෙනවා. හේතුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා රට බාර දෙනකොට අපි උපයන හැම රුපියලකින්ම 72ක් ණය පියවීම සඳහා වෙන් කළ යුතුව තිබුණා. හැබැයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා රට බාර ගන්නකොට හැම රුපියලකින්ම 89ක් ණය විදිහට ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. එතකොට කොයි ආණ්ඩුව ණය ගත්තත් ඉන්න ආණ්ඩුව ණය ගෙවන්නට ඕන. එතකොට අපි සමහර දේවල් අපේ රටේ නිෂ්පාදනය කරගන්න පුළුවන්කම තියෙන කොස්ස ඉදල පාපිස්ස පවා අපි ආනයනය කරන්න සූදානම් වෙලා හිටියා. එතකොට ලංකාවේ වෙළඳාම තමයි, ඒ කියන්නේ ට්‍රේඩින් තමයි මූලික වෙලා තිබුණේ. හැබැයි දේශීය නිෂ්පාදකයන්ට අවකාශය ලැබුණේ නැහැ. ඔබ දන්නවද ඉතිහාසයේ පළවෙනි වතාවට ලංකාවේ විශාල ව්‍යාපාර ආයතනයක් වන මාස් හෝල්ඩින් සමාගම තමන්ගේ සේවකයන්ට අවුරුද්ද අවසානයේදී ටැග් විදිහට මේ පාර දුන්නේ මොකද්ද කියලා? ගුරුලේත්තුවක්. ගුරුලේත්තු 43000ක් මාස් හෝල්ඩින් සමාගමේ එක නිෂ්පාදන ක්ලස්ටර් එකක් මිලදී ගන්නවා. අපහාස කරා උපහාස කරා. ලංකාවේ මැටි කර්මාන්තේ බාර ඇමතිවරයෙක් ඉන්නවා. ලංකාවේ බතික් කර්මාන්තේ බාර ඇමතිවරයෙක්. මේ දේශීය නිෂ්පාදන අංශ ඇයි අපිට බැරි මේවා දියුණු කරන්න? ඇයි අපිට බැරි මේවා අලුත් අවස්ථාවන් නිර්මාණය කරන ඒවා බවට පත් කරන්න? ඒ නිසා මම විශ්වාස කරනවා කවදා හරි දවසක ඉතිහාසය ලියනකොට කවුරු හරි කෙනෙක් මේ කාරණා පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරයි. ලංකාව හැරවුණේ කොතනින්ද කියලා. මේ අපිට තියෙන අවසාන අවස්ථාව. අපිට කවදාකවත් සිංගප්පූරුවක් වෙන්න බෑ. සිංගප්පූරුව විදිහට ගොඩනගන තිබ්බ ලෝක ආර්ථිකය නෙමෙයි අද තියෙන්නේ.
මැලේසියාව විදියට ගොඩනගෙන කාලේ නෙමෙයි අද තියෙන්නේ. ඒ නිසා අද අපිට තියෙන අභියෝග එදා චීනට තිබ්බ අභියෝගවත්, මැලේසියාවට තිබුණු අභියෝගවත්, වියට්නාමයට තිබුණු අභියෝගවත්, කොරියාවට තිබුණු අභියෝගයක් නෙමෙයි. හොඳයි. අපට තප්පර කිහිපයක් දෙන්න අපි වෙලාව බලමු ඉක්මනින්. Very nice. උඟවලත් රසයි නැතුවත් රසයි නෝටි වුණත් නයිස් මංචි නයිස්. හොඳයි. අප කතා කරමින් ආව පවතින තත්ත්වය, ගන්නා වැඩපිළිවෙළවල්, පොරොන්දු වුණු සෞභාග්‍ය දැක්ම ක්‍රියාවේද වීම, එවැගේම ගමට යලිත් යාම. ඒ අනුව වැඩ සමග යලි ගම අද මාතරින් ආරම්භ වනවා කියන කාරණේ මන්තුමන් අපට දැනුම් දුන්නා. ඒත් එක්ක මේ ව්‍යාපෘතිය හරහා ගම ආර්ථිකයට බොහොම ශක්තිය විදිහට දායක කර ගැනීමට අවශ්‍යයි. ඒ වගේම යටිතල පහසුකම් සඳහා රජය මූලික බර තැබීමක් වැඩි අවධානයක් යොමු කරන්නේ ඇයි කියන කාරණය පැහැදිලි වුණා. සහ අන්තර්ජාතික වශයෙන් යම් පීඩනයක් තියෙනවා. මේ සම්බන්ධයෙන් අපි කතා කරමින් හිටියේ. මීළඟ කාරණය තමයි අප තෝරාගත යුත්තේ ජාත්‍යන්තර වශයෙන් අපට ලං කරගත යුතු රාජ්‍ය කුමක්ද කියන පිළිබඳ විවිධ කතිකාවන් තියෙනවා. චීනයට ලං වුණොත් හොඳද, යුරෝපයට ලං වුණොත් හොඳද, ඇමරිකාවට ලං වුණොත් හොඳද? ආර්ථිකය දියුණු කරන්න කොයි පැත්තටද අපි ලං වෙන්න ඕනේ? මෙන්න මං හිතන්නේ ඔබ සෞභාග්‍ය දැක්ම නිවැරදිව කියවොත් අපි අනුගමනය කරන විදේශ ප්‍රතිපත්තිය පිළිබඳව ඉතා හොඳ පැහැදිලි කිරීමක් තියෙනවා. අපි අනුගමනය කරන්නේ කිසිදු රාජ්‍යයකට නොබැඳි ප්‍රතිපත්තියක්. ඔව්, බැඳුණු ප්‍රතිපත්තියක් නෙමෙයි. හැබැයි අපිට චීනෙන් උදව් ගන්න පුළුවන් නම්, ඇමරිකාවෙන් උදව් ගන්න පුළුවන් නම්, කොරියාවෙන් උදව් ගන්න පුළුවන් නම්, රුසියාවෙන් උදව් ගන්න පුළුවන් නම්, ඉන්දියාවෙන් උදව් ගන්න පුළුවන් නම් අපි උදව් නොගෙන සිටීමත් මේ වෙලාවේ අවදානම් සහගත තත්ත්වයක්. හේතුව මේ රට යලි ගොඩනගනවා නම් අලුත් සබඳතා, අලුත් වෙළඳපළවල්, අලුත් ආයෝජකයෝ මේ රටට පැමිණිය යුතුයි. ඒ නිසා මේ ජියෝපොලිටිකල් කියන්නේ භූදේශපාලනය අපි තේරුම් ගන්නට ඕන. චීනයට අපි උපාය මාර්ගික වශයෙන් කොච්චර වැදගත්ද, සමහරට ඊට වඩා වැඩි වැදගත්කමක් ඉන්දියාවට තියෙන්න පුළුවන්. මේ දෙන්නටම වඩා වැඩි වැදගත්කමක් ඇමරිකාවට දැනෙන්න පුළුවන්. ඒ නිසා තමයි මහා බ්‍රිතාන්‍ය ලෝකේ හිරු නොබසින අධිරාජ්‍ය විදියට ලෝකේ හැමතැනම තමන්ගේ යටත් විත තියෙන ආගෙන ඉන්න අතරවාරි ලංකාවත් ඒගොල්ලන්ගේ යටත් විතක් විදිහට තියාගත්තා. යුරෝපීය ජාතීන් 3ක් 1505 ඉඳලා 1948 වෙනකම් මේ රට අල්ලගෙන හිටියා. මේ කුඩා අල්ලක් විතර රටක්. ඒ නිසා අපි ඒක අමතක කරන්න නරකයි. ඒ නිසා මේ වෙලාවේ අපි කල්පනා කරොත් අපේ මේ උපාය මාර්ගික වැදගත්කම අපි කොහොමද පාවිච්චි කරන්නේ? මේ රට ඉස්සරහට අරගෙන යන්න. අපේ වරාය වෙන්න පුළුවන්, අපේ ගුවන් තොටුපළ වෙන්න පුළුවන්, අපේ හර්ධ වර්ණ කඳු පද්ධතිය වෙන්න පුළුවන්, අපේ මිනිස්සුන්ගේ හිනහව වෙන්න පුළුවන්, අපේ සංචාරකයන්ට තියෙන විවිධ ආකර්ෂණයන් වෙන්න පුළුවන්. හරිද? මේ හැම එකක්ම අපේ ආර්ථිකයේ ඉදිරි පිම්ම. දැන් ගුවන් ඡායාරූපයකින් කොළඹ බලපුවාම මේ කොළඹ තියෙන ලස්සන ලෝකේ බොහෝ රටවල් වල අපිට දකින්න නැහැ. දැන් ඉන්දියානුවෙක් ලංකාවට ආපුවම පළවෙනියෙන් කතා කරන්නේ කොච්චර පිරිසුදු කොළඹ කියලා. එයා තුලනාත්මකව බලනවා දිල්ලියත් එක්ක. එහෙම නැත්නම් තුලනාත්මකව බලනවා චෙන්නයි නගරයත් එක්ක. එතකොට මේව ලංකාවේ තියෙන යුනික්නස්. හැබැයි අපි මතක තියාගන්න ඕනේ තවදුරටත් අපිට සන් ඇන්ඩ් සෑන්, ඒ කියන්නේ වැලි හිරුවෙලියයි විතරක් විකුණලා මේ රටේ ඉදිරි අනාගතේ තීන්දුව කරන්න බෑ. අලුත් මාර්ග අපි හොයාගන්නට ඕන. හැම රජයක්ම අවසන් වෙලා යනකොට මෙච්චරක්ම ණය වුණා, මෙච්චර ප්‍රමාණයක් තිබුණා. 2015 දී මහින්ද රාජපක්ෂ මහතාගේ රජය අවසන් වෙද්දිත් ඊට පස්සේ ආපු රජය ප්‍රකාශ කරේ මෙච්චර ණය අරන් තියෙනවා කියලා. ඒ රජය අවසන් වෙනකොටත් මෙච්චර ණය අරන් තියෙනවා කියලා දැන් කියනවා. ඉදිරියටත් අපට ණය ගන්න සිදුවේවි. ඩොලර් බිලියනයක් විතර වර්ෂයකට ගෙවන්න තියෙන වාරික විදිහට. මන්තුමනි, පුළුවන්ද මේ රට ගොඩ දාන්න? ඔබ දන්නවද අපි දැන් ණය විදේශ වෙළඳපොළෙන් ගන්නව වෙනුවට මේ දේශීය වෙළඳපොළ තුල දැන් අපි කරන ප්‍රධාන ව්‍යාපෘතීන් සඳහා දේශීය මූල්‍ය වෙළඳපොළෙන් තමයි හුඟක් වෙලාවට ආයෝජකයින්ට ආයෝජිතමත් කරන්නේ.
අවශ්‍ය කරන මූල්‍ය පහසුකම් සපයා ගන්න. දැන් විදේශ වලින් ණය ගන්නකොටත් අපි අර මේ කොන්දේසි වලට යටත් වෙලා ගන්න ණය පිළිබඳ දෙවරක් හිතනවා. මේ ණය ගෙවීම ශ්‍රී ලංකාව කවදාකවත් පැහැර හැරලා නැහැ. හරිද? දැන් විරුද්ධ පක්ෂයේ විවිධ චෝදනා එල්ල කළත් මේ අසීරු අවස්ථාවෙත් අපිට පුළුවන්කම තිබුණා ඒ වෙලාවට ඒ තැනට ඒ ස්ථානයට අවශ්‍ය කරන මුදල් ටික සපයන්න. විදේශ සංචිත යම් ප්‍රමාණයකින් අඩු වෙලා තියෙනවා. ඒක ස්වභාවිකයි. දැන් ලෝකයේ හැම රටකටම මෙවැනි පීඩනයන් තියෙනවා. තමන්ගේ ආර්ථික කළමනාකරණය කර ගැනීමේදී ලංකාවට මේක විශේෂ වෙන්න හේතුවක් නැහැ. ලංකාව ඉතා කුඩා ආර්ථිකයක්. ඒ නිසා මම හිතනවා අපි ඉස්සරහ බලාගෙන ගියොත් අපිට මේ අර්බුදයෙන් එළියට එන්න පුළුවන්කම තියෙනවා. ණය අවසන් කරලා රට හොඳ ආර්ථික ශක්තියතාවයක් සහිත රාජ්‍යයක් බවට පත් කරන්න හැකියාවක් තියෙද මේ අවුරුදු 5 තුළත? මම විශ්වාස කරනවා මේ ණය ගැනීම සහ ණය ගෙවීම පිළිබඳව අපි අනවශ්‍ය චකිතයක් බයක් ඇති කරගන්න නරකයි. දැන් ඉංග්‍රීසි පත්‍ර ඔබ කියවනවා නම් ඉංග්‍රීසි පත්‍රවල බොහොමයක් තියෙන්නේ රේටින් අඩු වුණා. හරිද? මේක මේ අපිට විතරක් වෙච්ච එකක් නෙමෙයි. හැබැයි කවුරුත් කියන්නේ නැහැ තුලනාත්මකව ඇමරිකාවෙත් ඕක වෙලා තියෙනවා. එංගලන්තෙත් ඕක වෙලා තියෙනවා. ප්‍රංශෙත් ඕක වෙලා තියෙනවා. චීනෙත් ඕක වෙලා තියෙනවා. ජපානෙත් ඕක වෙලා තියෙනවා. මේ අපිට විශේෂ තත්වයක් නෙමෙයි. දැන් ජපානයේ ණය ප්‍රමාණය අපිට වඩා වැඩි. එතකොට ණය ගැනීම අවශ්‍ය වෙලාවට ගත යුතුයි. මිනිසා මේකට අපිට මේ ඉරක් ගහලා වෙන් කරන්න බෑ අපි ණය ගන්න නැතුව රට කරනවා කියලා. අවශ්‍ය අවස්ථාවන් වල සමහර ආයෝජන මේ රටට කැඳාගෙන එන්න වෙනවා. එහෙම නොවුනොත් අපිට පුළුවන්කමක් නැහැ අපි කියන ඉලක්කයට මේ රට අරගෙන යන්න. ඒ නිසා රට මේ අවුරුදු 5 ජනාධිපතිතුමා ඉලක්ක කරපු තැනට ගෙනියන්න පුළුවන් කියන විශ්වාසය මා තුළ තියෙනවා. හේතුව ජනාධිපතිතුමා අර මං හැමදාම කියන්නේ අර නෝ නොන්සන් කෙනෙක්. ඒ නිකන් වල්පල් වලට සූදානම් නැහැ. ඉලක්කගත සංවර්ධනයකට තමයි මේ රට අරගෙන යන්න උත්සාහ කරන්නේ. අපිට අවසන් මිනිත්තුව තිබෙන්නේ දැනටත් ආර්ථිකයේ වැසුණු කොටස් තිබෙනවා. සංචාරක කර්මාන්තය, වාහනානයන ක්‍රියාපිළිවෙත් මේ වගේ දේවල් වැසුණු ආර්ථිකයන්. මේවට කොහොමද ඉදිරි වැඩපිළිවෙල? දැන් සංචාරකයෝ ලංකාවට ගේන එක මේ මාසේ 26 වෙනිදා ඉඳලා රටේ ගුවන්තොටුපළ විවර කරනවා. ඒ සඳහා වන වැඩපිළිවෙල සංචාරක අමාත්‍යාංශය සෞඛ්‍ය බලධාරීන් එකට එකතු වෙලා සකස් කරලා තියෙනවා. මම හිතනවා අපිට පුළුවන්කම තියෙයි ඊටාම හොඳ ආකර්ෂණයක් ලංකාවේ සංචාරක කර්මාන්තයට ඉදිරි අවුරුදු 5 ඇතුළත ලබා දෙන්න. හොඳයි. අප කතා කළේ වැඩ සමග යලිගම කියන සුවිශේෂී ව්‍යාපෘතිය මාතරින් ආරම්භ වුණා. ඒ අනුව ගම පුළුල් සක්‍රිය දායකත්වයක් සහිත ආර්ථික ක්‍රියාවලියට තවදුරටත් දායක කරගන්නට සූදානම්. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා සමගින් සමස්ත අපේ ආර්ථික පින්තූරය පිළිබඳව අපි කතා කරේ. බොහොම ස්තුතියි මහාචාර්යතුමනි අද දවසේදී පැමිණීම වෙනුවෙන්. අපි අදට කතා බහ ආමාර කරනවා. මතක තියාගත යුතු දේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද පිළිබඳ නිරන්තරයෙන් මතක් කරනවා. ඒව අදටත් ඒ පිළිබඳව බලංගුයි. අප හෙට යලි හමුවෙමු. ප්‍රාර්ථනා කරන ඔබ සැමට යහපත් දවසක්. ආයුබෝවන්.